අපට ප්‍රේම කරන ශුද්ධ බලවන්ත පියාණනි අලමකොට මගේ දෑත් උසු. මේ වසරේ මට ඉගැන්වූ ඔබට අනේක වාරයි ස්තුති අතර. එවන් ආකාර අපට පණිවිඩ ඇසෙන්ට සැලැස්වූ ඔබ වහන්සේගේ දාස දාසීන් කරත් ඔබට. වගේ අද උදෑසනත් දැන් ඔබ වහන්සේම මනුස්සයෙක් ගෙන ඔගේ මුඛය පමණක් නොව ඔබගේ සිත ආත්මය ඔබ වහන්සේ පාවිච්චි කරමින් උගන්වන්නට යන නිසා ස්තුති. ඒ නිසා මම ඔබට බාර කරමින් වචනයත් ඔබට බාර දෙමින් අපි යටත් ඒ පණිවිඩේ අපේ ආත්මික ආහාරය ඔබ වහන්සේගේ ආසිරිය. යේසුස් ක්‍රිස්තුස්. ආමෙන්. ආදි වෙමු. ආරාධනා කරන පණිවිඩය. සාවේවා උන්වහන්සේ ඒ කරුණාවෙන් පිරුණ ආලවක් වානුවක් අපි පසු කරගෙන ආවා. එහෙම කියනකොට දක් වෙන්නේ අමෝ අවුරුද්ද කොච්චර අමාරුයිද කියලා. නැත්තම් පසු කරගෙන ආපු වසර කොච්චර අභියෝග මැද්දේ කොච්චර ප්‍රශ්න මැද්දේ අපි ආවද? නිසා තමයි හාලෙලූයා කිව්වේ උන්වහන්සේගේ කරුණාව තුළ අපිව ගෙනාවා. උන්වහන්සේගේ මඟ පෙන්වීම තුළ උන්වහන්සේ අපි ආත්මික පියතුමා සමග නමස්කාර කළා. එද උන්වහන්සේගේ දෑත් මත අපිව ඔසවගෙන උන්වහන්සේ අරගෙන ආවා. ආමෙන්. ඒ තමයි ඇත්ත. අපි ආව නෙමෙයි උන්වහන්සේ අපිව ගෙනාවා. උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේගේ සෙනග මැද්දේ උන්වහන්සේගේ දරුවන් මැද්දේ උන්වහන්සේ වගුරුවනවා. ඒ කරුණාව තමයි අපි භුක්ති විඳින්නේ. මේ මහා දයාගුණය තමයි භුක්ති විඳින්නේ. අපි අවිශ්වාස වුණත් ඒ විශ්වාසවන්ත තැනන් වහන්සේ අපිව උන්වහන්සේගේ කරුණාවන් මැද්දේ ගෙනාවා. උන්වහන්සේගේ දයාවන් උන්වහන්සේගේ අනුකම්පාවන් මැද්දේ අපිව අරගෙන ආවා. ඉතින් දේව සභාව කියලා කියන්නේ උන්වහන්සේගේ මහා තේජස මහා ආධිපත්‍යය මහා උන්වහන්සේගේ ප්‍රේමය බලය මේ හැම දෙයක්ම ප්‍රකාශ වෙන්න උන්වහන්සේ මේ පොළොවේ තනක් නියම කළාද? ඒ තමයි දේව සභාව. දේව දරුවෝ. ඒ කතා කරන්නේ මේ ඔබයි මමයි එව නැත්නම් උන්වහන්සේට දන නමන උන්වහන්සේට ප්‍රශංසා කරන මේ සියලු දේව දරු දරුවියන් ගැන තමයි උන්වහන්සේ කියන්නේ. එතන තමයි උන්වහන්සේගේ ආධිපත්‍යයේ බලය ප්‍රකාශ වන කරන තැන. උන්වහන්සේ ආපහු උන්වහන්සේ ලෝකයක් මවලා මම දෙවියන් වහන්සේ කියන්ට යන්නේ නැහැ. උන්වහන්සේ ඒ ਸਰව පරාක්‍රම තනන් වහන්සේ. මහා බල පරාක්‍රමයෙන් පිරුණ ජීවමාන දෙවියන් වහන්සේ. නමුත් අද වර්තමානයේ දේව සභාව තමයි උන්වහන්සේ ඔසවමින් පාවිච්චි කරමින් ගෙනියන්ට උන්වහන්සේ පොළොවේ තනක් නියම කරා නම් ඒ තැන තමයි දේව සභාව. නැත්නම් දේව දරුවන් ඔබ මම. එනිසා මේක අපි අවබෝධ කරගන්නවා. තවත් දින ගණනාවකින් අපි 2021ට යන්න යනවා. 2021ත් අපි මේ පසු කරගෙන ආපු මේ වසරවල් අතර 2021ත් ලොකු ප්‍රශ්න තියෙයි. දැන් අපි තාම මේ කොරෝනාත් එක්ක මුළු ලෝකයම සටන් කරනවා. තාම ඒ යුද්ධ කරමින් ඉන්නවා. ඒ සටන කරමින් ඉන්නවා. ඒකට එක එක්කෙනා ඒවට ඖෂධ හොයමින් ඉන්නවා. දැන් මේ ඖෂධ දැන් යමක් හොයාගත්තා මෙහෙම වුණා කියලා කිව්වා. නමුත් දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් කොරෝනාව මොනවද වෙලා තියෙන්නේ? ඒ වෛරස් එක වෙනස් වෙලා. දැන් මොකද කරන්නේ? ඖෂධ වලට මොකද කරන්නේ දැන්? දැන් කොරෝනා වෛරස් එක වෙනස් වෙලා. එහෙනම් දෙවියන් වහන්සේ මොකක්ද උන්වහන්සේගේ සභාවට උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේගේ සෙනගට උන්වහන්සේ මොකක්ද කියන්නේ කියන එක අපි ටුට්ටක් අවබෝධ කරගන්න ඕන. ඒ නිසා මම සිතනු ලබනවා යෙසායා පොතේ යෙසායා 60 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඔබ බෝධනෙක් බයිබල් ගැන ලොකු අවබෝධයක් මම හිතනවා මේ ජීවන හඬ සභාවේ අයට තියෙනවා. ඒ හින්දා ඇතේ අපි දකිනවා උන්වහන්සේ කතා කරනවා පළවෙනි පදයේ මම ප්‍රකාශ කරනු ලබනවා
නැගිට බැබලියන්න. මක්නිසාද නුඹේ ආලෝකය පැමිණුණේය. ස්වාමින් වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදා විය. එසේය පොළව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නමුත් නුඹ කෙරෙහි ස්වාමින් වහන්සේ උදාවනසේක. උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය. ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත. නුඹේ ඇස් ඔසවා වටකර බලාපන්න. ඔවුන් සියල්ලෝම රැස් වී නුඹ ළඟට එති. නුඹේ පුත්‍රයන් දුර සිට එනවා ඇත. නුඹේ දූවරුන්ද උකුලේ වඩාගෙන එන්ට යෙදෙනවා ඇත. ආමෙන්. අද දැනෙන්නේ උන්වහන්සේ මේ යෙසාය අනාගත වාක්‍ය කියනවා ක්‍රිස්තු පූර්ව 667 විතර වගේ. දැන් මේ කතා කරන මේ අනාගත වාක්‍යයන් උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ උන්වහන්සේගේ සෙනගකට. උන්වහන්සේ පසුපස ගමන් කරන උන්වහන්සේගේ දරුවන්ට. තව චුට්ටක් මම ඉස්සරහට එනවා මේ කාටද මේවා කියන්නේ? අනාගත වාක්‍ය කියන. දැන් අපි දකිනවා නැගිට බැබලියන්. ඇයි? මොකද උන්වහන්සේ තුල මේ ප්‍රකාශ කරන්නේ මක්නිසාද නුඹේ ආලෝකයේ පැමිණුණේය. ස්වාමින් වහන්සේගේ තේජසද නුඹ කෙරේ උදා විය. උන්වහන්සේගේ සෙනග උන්වහන්සේගේ දරුවන් මත මේ යෙසාය මත නෙමෙයි. මේ යෙසාය අනාගත වක්තෘතුමාට මේ තනියම උන්වහන්සේ මඟ පෙන්වූ කතාවක් නෙමෙයි මේ ප්‍රකාශ කරන්නේ. නුඹ තුල මහා තේජසක් උන්වහන්සේගේ කරුණාවක් උදා වෙලා තියෙනවා. මහා ආධිපත්‍යයේ බලයක් උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේ තුල ගමන් කරන සෙනගක් වෙතට ඇවිත් තිබෙනවා. ඊට පස්සේ අපි දකිනවා බලන්න. උදාවිය එසේය පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. එකක් තියෙනවා. ඔව්. මේ පසු කරගෙන ආපු ගමන නැත්තම් තාම මේ යමින් ඉන්න මේ කාලය මහා අන්ධකාරයක්. අද අන්ධකාරයක් තමයි මේ තියෙන්නේ. මහා ප්‍රශ්න වලින්, කරදර වලින්, පීඩා වලින් පිරිච්ච කාලයක් තමයි මේ. එහෙම නේද? ඉනිසා මෙතන කියනවා පොළව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. මහා තද අන්ධකාරයක් පොළව වසා ගන්නට යනවා. හැබැයි ඊට පස්සේ පදේ මොකද්ද? ඊට පස්සේ කොටස මොකද්ද කියන්නේ? නොමුත් නුඹ කෙරෙහි. නමුත් උන්වහන්සේව විශ්වාස කරන උන්වහන්සේගේ දරුවන් කෙරෙහි මොකද්ද උන්වහන්සේ කියන්නේ? ස්වාමින් වහන්සේ නමුත් නුඹ කෙරෙහි ස්වාමින් වහන්සේ උදාවනසේක. ඒක මොකද නේද? නමුත් නුඹ කෙරෙහි ස්වාමින් වහන්සේ උදාවනසේක. උන්වහන්සේගේ මහා කරුණාව උන්වහන්සේගේ සෙනග මත වැగిරෙන්ට යනු. උන්වහන්සේ විශ්වාස කරන උන්වහන්සේට ප්‍රශංසා වේවා කියන මේ අවංකව තව චුට්ටක් ඉස්සරහට මම යද්දි මම කියනවා දැන් අපි කොතනද ඉන්නේ කියලා අපි චුට්ටක් බලන්න යනවා. ඒ නිසා මෙතන කියනවා බලන්න. නමුත් නුඹ කෙරෙහි ස්වාමින් වහන්සේ උදා වෙන්න යනවා. දැන් උන්වහන්සේ කෙරෙහි උන්වහන්සේ මා තුල ඔබ තුල උන්වහන්සේගේ සෙනග තුල උන්වහන්සේගේ සභාව තුල උන්වහන්සේ උදා වෙනවා කියලා අනාගත වත්රු යෙසායා තුලින් උන්වහන්සේ අපිට කතා කරන මේවා බොරුද? මේවා උන්වහන්සේ මේ දේවල් උන්වහන්සේ නිකමට කිව්වද? ඊට පස්සේ අපි දකිනවා බලන්න උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි තේජස නුඹ කෙරෙහි පෙනෙන්නේය. ජාතීන් නුඹේ ආලෝකයටද රජවරු නුඹේ උදාවීමේ දීප්තියට මේ මහා තේජස මුළු මහත් ලෝකෙම දකින්න යනවා. ඒකයි මම පටන් ගද්දී කිව්වේ දේව සභාව තමයි උන්වහන්සේගේ මහා ආධිපත්‍යය ප්‍රකාශ කරන්න පොළොවේ තනක් උන්වහන්සේ නියම කළාද? ඒ දේව සභාව. ඒ දෙවියන් වහන්සේගේ සෙනග. ඒ උන්වහන්සේගේ දරුවෝ. ඒ ඔබයි මම මේ වෙන කවුරුත් ගැන නෙවෙයි. හැබැයි මම එතෙන්ට කොච්චර ඇවිල්ලා තියෙනවද කියන එක තමයි අපි පොඩ්ඩක් විසඳගත යුතු කාරණා. මේ අනාගත වාක්‍යය මේ යෙසාය අනාගත වත්තුතුමා ප්‍රකාශ කරන දෙවියන් වහන්සේ ප්‍රකාශ කළ දේ ප්‍රකාශ කරේ දෙවියන් වහන්සේගේ සෙනග ගැන. උන්වහන්සේගේ පාමුල වැටෙන උන්වහන්සේගේ දරුවෝ ගැන. උන්වහන්සේව විශ්වාස කරන උන්වහන්සේගේ මිනිස්යන් ගැන මේ කතා කරන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම නැත්තේ ඇයි? එහෙම නැත්තේ ඇයි? ප්‍රශ්න තියෙන ඕන තරම්. දෙවියෝ ඉන්නවද? මෙහෙ දෙවියෝ ඉන්නවා නම් මෙහෙම වෙයිද? ප්‍රශ්න ගොන්නයි. එක එක ප්‍රඥාවන්තයෝ එක එක කතිකයෝ විවිධ දේවල් කියනවා. නේද? ඔබත් ඔය YouTube වල අහනවා ඇති. එක එක සංවාද. දෙවියෝ ඉන්නවා නම් එහෙම වෙනවද?
ඒවා කියලා තියෙන්නේ මෙහෙම හින්දා මේවා කරලා තියෙන්නේ අර විදියට විවිධ දේවල් ප්‍රකාශ වෙනවා. ඒකට හේතුව තමයි උන්වහන්සේ තුල ගමන් කරනු ලබන සෙනග තව චුට්ටක් වෙනස් වෙන්න. උන්වහන්සේ බලාපොරොත්තු වෙනු ලබන්නා මේ උන්වහන්සේගේ බලාපොරොත්තුවට ඒ උන්වහන්සේගේ සෙනග චුට්ටක් වෙනස් වෙන්න තියෙනවා. ඒ චුට්ට වෙනස් කරගන්න තමයි. ඇයි? ඒකටත් අපි බලමු චුට්ටකට අපි මම ප්‍රකාශ කරන්නම්. එතෙන්දී පැහැදිලිව බලන්න. ජාතීන් නුඹගේ ආලෝකයට මුළු මහත් ජාතීන් සියලුම ජාතීන් උන්වහන්සේගේ සෙනගව දකින්න යනවා. සියලු නායකයෝ උන්වහන්සේගේ සෙනගව දකින්න යනවා. ඇයි? උන්වහන්සේගේ ආධිපත්‍යය මහා බලය ප්‍රකාශ වෙන්න උන්වහන්සේ සකස් කරපු ස්ථානය දේව සභාව. ඒ දේව සභාව තුළ උන්වහන්සේගේ මහා බලය ප්‍රකාශ කරන්නට යනවා. යසාය 62ට චුට්ටක් කොහොම මයන් 62 අපි කතා කරන ඒකත් පළවෙනි පදේ ඉඳන් පද 3ක් විතර පල්ලහැට කියමු සිස්ටර් විජිතා. මම සියොන් උදෙසාත් යෙරුසලම උදෙසාත් නිශ්ශබ්දව නොසිටින්නෙමි. එහි ධර්මිෂ්ඨකම ආලෝකය මෙන්ද එහි ගැලවීම ඇවිලෙන පහනක් මෙන්ද නික්මෙනතුරු නොනවතින්නෙමි. ජාතීන් නුඹේ ධර්මිෂ්ඨකමත් සියලු රජවරුන් නුඹේ තේජසත් දකිනවා ඇත. ස්වාමින් වහන්සේගේ මුඛයෙන් කියවෙන අලුත් නමක්ද නුඹට කියන්ට යෙදෙනවා ඇත. නුඹ ස්වාමින් වහන්සේගේ අතෙහි අලංකාරෝටුන්නක්ද නුඹේ දෙවියන් වහන්සේගේ අතෙහි රාජ කිරීටයක්ද වන්නේහිය. නුඹ අත්හරින ලද්දී යයි තවත් කියන නොලබන්නේහිය. නුඹේ දේශයට පාළු යයි තවත් නොකියන්නෝය. නුඹ හෙප්ෂිබා කියාද නුඹේ දේශය බෙයුලා කියාද කියනු ලබන්නේය. ආමෙන්. දිගටම කියනවා. දැන් අපි දකිනවා මෙතනදිත් උන්වහන්සේ තවත් උන්වහන්සේ ඒ පොරොන්දුව තවත් ස්ථිර කරමින් උන්වහන්සේ මොකද්ද ප්‍රකාශ කරන්නේ? මම සියොන් උදෙසා යෙරුසලම උදෙසා නිශ්ශබ්දව නොසිටින්නේ මේ සියොන නැත්නම් මේ යෙරුසලම කියලා කිව්වේ එක පළාතක් එක රටක් එක දේශයක් ගැන නෙමෙයි උන්වහන්සේ කියන්නේ. මම නිශ්ශබ්ද වෙන්න යන්නේ නැහැ. උන්වහන්සේගේ සෙනග ගැන උන්වහන්සේගේ සෙනගට පැමිණෙනු ලබන කාරණා ගැන උන්වහන්සේ කියනවා මම නිශ්ශබ්ද වෙන්නේ නැහැ. උන්වහන්සේව විශ්වාස කරන උන්වහන්සේව අදහන උන්වහන්සේගේ දරුවන් ගැන උන්වහන්සේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව දේව සභාව උන්වහන්සේ සකස් කරනු ලැබුවා. නවගිවිසුම තුලට තව ස්වල්ප වේලාවකින් අපි නවගිවිසුම තුල උන්වහන්සේ මොකද්ද උන්වහන්සේ සකස් කරනු ලැබුව මේ දේව සභාව තුල උන්වහන්සේගේ බලාපොරොත්තුව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ඇවිල්ලා සකස් කරපු දේව සභාව. උන්වහන්සේ මේ උන්වහන්සේගේ මාංශවත් වෙලා මෙලව පැමිණ උන්වහන්සේ සකස් කරපු දේව සභාව මෙන්න මේ කියන මහා තේජසට ගමන් කරන්නට යනවා. ඒ නිසා මෙතෙන්දී බලන්න නිශ්ශබ්ද මම සියොන් උදෙසාත් යෙරුසලම උදෙසාත් නිශ්ශබ්දව නොසිටින්නේ එහි ධර්මිෂ්ඨකම ආලෝකයේ මෙන්ද එහි ගැලවීම ඇවිලෙන පහනක් මෙන්ද නික්මෙන තුරු නොනවතින්නෙමි නවතින්නේ නැහැ. උන්වහන්සේගේ මහා බලය කරුණාව ආධිපත්‍ය මහා තේජස දේව සභාවත් එක්ක තියන්ට යනවා. ඇයි මම මෙතනදී මේව කියන්නේ? ජාතීන් නුඹේ ධර්මිෂ්ඨකමත් සියලු රජවරුන් නුඹේ තේජසත් දකින්න ඇත. එතනත් ආපහු කියනවා මේ මහා තේජස මුළු ලෝකෙම දකින්න යනවා දෙවියන් වහන්සේගේ සෙනගත් එක්ක මේ මහා තේජස තිබෙනවා කියලා. ඊට පස්සේ කියනවා බලන්න ස්වාමින් වහන්සේගේ මුඛයෙන් කියවෙන අලුත් නමක්ද නුඹට කියන්ට යෙදෙනවා ඇත. හාලෙලූයා. මොකද්ද දැන් මේ අලුත් නම? මොකද්ද උන්වහන්සේ අපිට දීපු අලුත් නම? උන්වහන්සේ කියනවා ස්වාමින් වහන්සේගේ මුඛයෙන් කියවෙන අලුත් නමක් නුඹට කියන්ට යෙදෙනවා ඇත. ක්‍රිස්තියානිකාරයෝ. කිතුණුවෝ ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන මිනිසයන් කියලා නුඹට කියන්ට යනවා. ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන උන්වහන්සේ පසුපස ගමන් කරන උන්වහන්සේගේ සෙනග කියලා නුඹට කියන්ට යනවා. මේ කවුරු ගැනද කියන්නේ? අපි ගැන. උන්වහන්සේගේ සෙනග අලුත් නමක් උන්වහන්සේගෙන් පැමිණෙන අලුත් නාමයක් නුඹට දෙන්න යනවා. ක්‍රිස්තියානිකාරයෝ කිතුණුවෝ ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන සෙනග. යසායනාගත වාක්‍යයේ උන්වහන්සේ පැහැදිලිව අපිට ප්‍රකාශ කරනවා උන්වහන්සේගේ සෙනග උන්වහන්සේව අනුගමනය කරන සෙනග කියලා කියන්ට යනවා. ඒ සෙනග තුල මෙතනදී බලන්න ජාතීන් නුඹේ
ධර්මිෂ්ඨකමත් සියලු රජවරුන් නුඹේ තේජසත් දකින්න ඇත. සියලුම ජාතීන් සියලුම රජවරුන් මේ මහා තේජස දකින්ට යනවා. දැන් ඔබ කියයි අනේ එහෙම නෑනේ දේව සභාව තුල. අනේ ඒක එහෙම වෙන්නේ නෑනේ. අපි දකිනවා දිවිතියේ කතාව පොත 28 වෙනි පරිච්ඡේදයේ ආශිර්වාද වාක්‍ය හා 15 වෙනි පදේ ඉඳන් ලියනවා සාප උන්වහන්සේගේ ආඥාව නැත්නම් උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබූ මාවත් තුල නොසිටිනකොට සිද්ධ වෙන දේ 15 ඉඳන් කියනවා. පළවෙනි පදේ ඉඳන් 14 වෙනි පදේ දක්වාම කතා කරනවා උන්වහන්සේගේ වචනය නැත්නම් උන්වහන්සේ අනකරනු ලැබූ නැත්නම් උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබූ ඒ ගොඩනගාගත් මිනිසයාට සිද්ධ වෙන්න යනු ලබන දේ. ඒ නිසා මෙතෙන්දී අපි දකිනවා බලන්න 14 වෙනි පදේ කියනවා අද නුඹට අනකරන නුඹේ දෙවියන් ස්වාමින් වහන්සේගේ ආඥා පවත්වමින් ඉෂ්ට කරන ලෙස නුඹ ඒවට කීකරු වන්නේ නම් ස්වාමින් වහන්සේ නුඹ වල්ගේ නොව හිස වෙන්න සලස්වනු. නුඹ යටින් නොව ඉහළින් තබන්ට යනු. මේ කතා කරන්නේ දෙවිඳුන් තුල ගමන් කරන උන්වහන්සේගේ මාවත් තුල ගමන් කරන උන්වහන්සේගේ ආඥා අනපනත් ආරක්ෂා කරන උන්වහන්සේව විශ්වාස කරන උන්වහන්සේගේ සෙනගට කියන්ට යනවා ඔබ තවත් පහළින් නෙමෙයි ඉහළින් තියන්ට යනවා වල්ගේ නෙමෙයි හිස කරන්ට යනවා. පළවෙනි පදේ ආරම්භ කරද්දීම පැහැදිලිවම උන්වහන්සේ කියනවා තවද මා විසින් අද නුඹට අනකරන නුඹේ දෙවියන් ස්වාමින් වහන්සේගේ සියලු ආඥා ආරක්ෂා කරන්නට බලා ගන්න ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑකමින් කන් දෙන්නේ නම් නුඹේ දෙවියන් ස්වාමින් වහන්සේ පොළවේ සියලු ජාතීන්ට වඩා නුඹ උසස් කොට තබනසේක. අනේ ඒක කෝ උන්වහන්සේට වැරදිලා කිව්වද? ඔබ සභාව එතන නැහැනේ. ඔබට හිතෙනවා ඇති හැම තැනින්ම අර දේවල් හැම තැනින්ම ඇහෙන්නේ අතන මෙහෙම වුණා මෙතන මේ විදිහට වුණා. ඒකේ පැහැදිලිව උන්වහන්සේ කියනවා උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබූ ආරක්ෂා කරනවා නම් උන්වහන්සේ පෙන්වනු ලැබූ මාර්ගය තුල නුඹ හරියාකාරව ගමන් කරනවා නම් ඔන්න ඒක තමයි මං කිව්වේ චුට්ටක් වෙනස් වෙන්න තියෙනවා. අපි ක්‍රිස්තියානිකාරයෙක්වම හාලෙලූයා කිව්වහම ඔක්කොම හරි නෑ. මම හාලෙලූයා කියලා ප්‍රශංසා වේවා කියලා පල්ලිය ගියා. පල්ලියට ගියා දැන් ඔක්කොම හරි කියලා හිතාගෙන ඉන්නවා නැහැ. උන්වහන්සේ ඊට වඩා දෙයක් උන්වහන්සේගේ සෙනග තුලින් බලාපොරොත්තු වෙනු ලබනවා. මහා උන්වහන්සේගේ යහපත්කම ධර්මිෂ්ඨකමේ ජීවිතයක් උන්වහන්සේ බලාපොරොත්තු වෙනු ලබනවා. නිකම්ම පල්ලි ගිය කාලය අවසන් කරන්න වේවි. නිකම්ම මම පල්ලියට ආවා මම උපවාසයේ ආඥාවට ආවා වෙනත්නම් විශේෂ දේව මෙහෙයට ආවා නැත්නම් උන්වහන්සේගේ වචනේ ඉගෙන ගන්න දේව බයිබල් පන්තියට ආවා නිකන් ඇවිල්ලා යන කාලය ඉවර කරන්න වේවි. ඉවර කරලා මෙන්න මේ කියනු ලබන්නා උන්වහන්සේ බලාපොරොත්තු වෙන ස්වභාවයට අපි වෙනස් වෙන කල උන්වහන්සේගේ ඒ පොරොන්දුව උන්වහන්සේ ප්‍රකාශ කරා වූ කාරණාව පොළොව මත සිද්ධ වේවි. ඒකට දෙවියන් වහන්සේගේ නැත්නම් ජීවමාන මහෝත්තමයාණන්ගේ වැඩ කටයුතු උන්වහන්සේ ඔක්කොම කරලා තියෙන්නේ මොකක්ද? ආධිපත්‍යයෙන් බබලවන්න මහා තේජසින් යුක්තව ගොඩනගන්න සකස් කරනු ලැබූ දේව සභාව තව චුට්ටක් වෙනස් වෙන්න තියෙනවා. ගොඩනැගෙන්න තියෙනවා. උන්වහන්සේගේ ආඥා අනපනත් ආරක්ෂා කරමින් උන්වහන්සේ තුල ජීවත් වෙන්න තියෙනවා. මෙන්න මේ මහා ක්‍රියාව සිද්ධ වෙන කල සියලු ජාතීන් උන්වහන්සේගේ සෙනගව දකින්ට යනවා. සියලු නායකයෝ රජවරු උන්වහන්සේගේ මුළු ජාතීන් පාලනය කරන ඒ නායකයින් දෙවියන් වහන්සේගේ සෙනග දිහා බලලා මේ දෙවියන්ගේ සෙනග කියලා කියන්ට යනවා. ඇයි වෙන කරන්ට දෙයක් නැහැ. ඇයි උන්වහන්සේගේ මහා බලය ආධිපත්‍ය පවත්තන්ට යන්නේ දේව සභාව තුල. එතකොට ඒකට වෙනස් විය යුතු නැත්නම් අපි මේ මහා ක්‍රියාදාමයේ උන්වහන්සේ ඉෂ්ට කරන කල ඒකට අනුගත වෙන්න ඕන අය තමයි දේව සභාව. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි මෙන්න මේ ටික ඔළුවේ හොඳට තියාගන්න. අපි නිකම් පල්ලි ආපු කාලේ ඉවර කරන්න වෙනවා. නැවත කියනවා. අපාත්මික පේතුමාක් වල් ලබන වසර යාඥාවේ වසරක් පළවෙනි ස්ථානයේ යාඥාව දෙවෙනි
දෙවිනි ස්ථානය දේව වචනය මේ එක දෙක නෙමේ දෙකම එක තැන තමයි තියෙන්නේ. යාඥාව දේව වචනය. ඊට පස්සේ දෙවියන් වහන්සේ තුල කෙරෙන්න තිබෙනු ලබන්නා වූ සේවාවන්. මේ ආකාර වෙනු ලබන කල මහා බලයක් උන්වහන්සේ දේව සභාව තුල යමු වේ. දේව සභාව විදියට අපි එකතු වෙලා එක්කාසු වෙලා මේ ගමන් කරනකොට මේ මහා කරුණාව යමු වේ. ක්‍රිස්තියානි කාර්යෝ අලුත් නමක් නුඹට දෙන්න යනවා. අලුත් නාමයක් ඒ මහා ආධිපත්‍යයෙන් පිරුණ නාමයක් නුඹට ලැබෙන්න යනවා. මේක මුලින් අර අන්තිෝකිය සභාවේදී ක්‍රියා 13 වෙනි පරිච්ඡේදය අපි දකිනවා. ක්‍රියා ඔව්. මේ නම හොඳට කිව්වේ නෑ. මේ ක්‍රිස්තියානි කාර්යෝ කියලා නම බොහොම ආදරෙන් කියපු නම නෙවෙයි. ඇයි? ලෝකේ මිනිස්සු දැක්කා මේ සෙනගත් අර ක්‍රිස්තුස් වගේ. අර කුරුසේ යන ගහලා මරපු ක්‍රිස්තුස් වගේ. උන්වහන්සේ ඒ සෙනග ඒ උන්වහන්සේ කරනු කියපු දේවල් තමයි මේ මිනිස්සු කරන්නේ. දැන් උන්වහන්සේගේ සෙනග එදා ඒ ආකාර බලලා ප්‍රකාශ කරා වගේ අදත් උන්වහන්සේ තුල සියලු ජාතීන් සියලු රජවරුන් කියන්ට යනවා මේ දෙවියන් වහන්සේගේ සෙනග. උන්වහන්සේගේ දරුවන්. හැබැයි එතෙන්ට එන්න අපිට තිබෙනවා නිවැරදි වෙන්න. ඒ මහා තේජස ප්‍රකාශ වෙන්න අපිට තියෙනවා නිවැරදි වෙන්න. ඒ මහා කරුණාව ප්‍රකාශ කරන්න බලාගෙන සිටිනවා අපිට තියෙනවා වෙනස් වෙන්න තියෙනවා. දුබල තැන් හදාගන්න උන්වහන්සේ පෙන්වා දුන්න මාවත් තුළ ගමන් කරන්න උන්වහන්සේ පැහැදිලිව කියනවා ඔබ යටින් තියන්න නෙමෙයි මම ඔබව කැඳවුවේ ඉහළින් තියන්න. වල්ගේ කරන්න නෙමෙයි මම ඔබව කැඳවුවේ ඔබව හිස කරන්න. හැබැයි මගේ හඬට කීකරුවන්නේහි නම් මම ප්‍රකාශ කරපු මාවත් තුළ නුඹ ගමන් කරනවා නම් හැබැයි ඒක ඒ විදිහට ඔබ කරන්නේ නැත්නම් 15 වෙනි පදේ ඉඳන් කියලා බලන්න ඒකට වෙන දේ. දැන් ඒක තමයි මුළු ලෝකෙම බොහොම හොඳින් භුක්ති විඳින්න ඉන්නේ. දෙවියන් වහන්සේ කවුද කියන එක මිනිස්සු නිකන් සෙල්ලමට අරගෙන තියෙනවා. කිතුණු සභාව පවා මේක වැඩි තැකීමක් නැතුව පල්ලියට එනවා. මම පල්ලි ගියා. මම නැත්තම් අර දේව මෙහෙයට ගියා. නැත්තම් මම බයිබල් පන්තියට ගියා. නිකන් ගිහිල්ලා එනවා. නැත්තම් ගියේ නැත්තම් නේද අපේ තමයි ගා පාස්ටර් බණීත් දන්නේ. ආවේ නැත්තම් හරි නෑ. අපි යාව සතුටු කරන්න සමහර අය එනවා. නේ? මේ අපේ කට්ටිය ගැන නෙමෙයි කියන්නේ වෙන කට්ටියක් ගැන මම මේ කියන්නේ. සමහර වෙලාවෙදී ඕක තමයි වෙන්නේ. නමුත් අපි මේවා වෙනස් කරන මම එනවා උන්වහන්සේගේ පාමුලට මම එනවා උන්වහන්සේගේ වචන ඉගෙන ගන්න මම එනවා උන්වහන්සේ තුල ගමන් කරන්න මම එනවා උන්වහන්සේත් සමග මේ මහා තේජස මා තුල බලාගෙන සිටිනවා. ඒක සිද්ධ වෙන්න මගේ මෙන්න මේ වෙනස මම ඇති කර ගන්නවා. ඒ මහා කරුණා ගුණයට මම ඇතුල් වෙනවා. ඒ නිසා මෙතෙන්දි කියනවා සියලු ජාතීන් මේ මහා තේජස දකින්ට යනවා. බලන්න මෙතෙන්දි කියනවා නුඹ ස්වාමින් වහන්සේගේ අතේ අලංකාර ඔටුන්නක්. ඔටුන්න දාන්නේ කාටද ඔටුන්න දාන්නේ? හැමෝම දාගෙන ඉන්නවා. රජවරු තමයි දාගෙන ඉන්නේ. එහෙනම් උන්වහන්සේ කියනවා නුඹ ස්වාමින් වහන්සේගේ අතේ ඔටුන්නක්. එළිදරව් පොතේ අපි දකිනවා සභා සතට ලියන ලිපිවලට ඉස්සෙල්ලා උන්වහන්සේගේ අතෙහි තිබෙන්නා වූ දේවල් ගැන. දැන් මම එච්චර දුරට යන්නේ නැහැ දේශනාව දිග්ගැසෙන නිසා. කීවල බලන්න. එතන පූජකයෝ ගැන කතා කරනවා. ඒ පූජකත්වය නවගිවිසුමටදී කොහොමද උන්වහන්සේ සකස් කරලා තියෙන්නේ කියලා පැහැදිලිව පෙන්නනවා. ඒක රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ දෙවෙනි පදයේ කියනවා අපි හැම කෙනෙකුටම මෙහෙවරක් තියෙනවා. උඹට තිබෙන ආත්මික මෙහෙවර මොකද්ද? උන්වහන්සේ අපට දුන්න මේ ජීවිතය උන්වහන්සේට සූදානම් කරලා නැවත බාර දීම, ඒක පවිත්‍රව තබා ගැනීම, ඒක ශුද්ධව තබා ගැනීම නුඹට තිබෙන ආත්මික මෙහෙවරක් පූජකත්වයක් කියලා එතන කියනවා. ඒ නිසා උන්වහන්සේගේ වචනය කතා කරන පූජකයන් සිටිනවා. උන්වහන්සේගේ වචනය ගැන ඔබට සභාව ධෛර්යමත් කරන සෙනගක් ඉන්නවා. ඔව්. නමුත් අපි හැම කෙනෙකුටම එක බලාපොරොත්තුවක් අපිට යොමු කර දී තිබෙනු ලබනවා. ඒ බලාපොරොත්තුවට අපි ගමන් කරන් තියෙනවා. ඒ නිසා මෙතනදී බලන්න නුඹ ස්වාමින් වහන්සේගේ අතේ අලංකාර ඔටුන්නක්ද? නුඹේ දෙවියන් වහන්සේගේ අතේ රාජ කිරීටයක්ද? ආධිපත්‍යයෙන් පිරුණ මහා තේජසක් බවට නුඹව පත් වෙන්න යනවා. ගැලවීම මෙතෙන්දී බලන්න
එහි ධර්මිෂ්ඨකම ආලෝකය මෙන්ද. එහි ගැලවීම ඇවිලෙන පහනක් මෙන්ද. උන්වහන්සේගේ සෙනග මත මහා ධර්මිෂ්ඨකමක් යහපත්කමේ ක්‍රියාවල් පෙනෙන්ට යනවා. ගැලවීම මහා පහනක් වගේ එක පෙනෙන්ට යනවා. ඒක මහා තේජසක් වගේ තිබෙන්ට යනවා. අලුත් නමක් උන්වහන්සේ අපිට දෙන්ට යනවා. උන්වහන්සේගේ සෙනගක් විදිහට අපි නැගිටින්ට යනවා. හැබැයි පොඩ්ඩක් වෙනස් වුණොත් තමයි මේ සිද්ධිය වෙන්න යන්නේ. අපි එසකියල් පොතට චුට්ටක් යන්න. එසකියල් පොතෙන් මම අවසන් කරන්න. 47 වෙනි පරිච්ඡේදය. දැන් මේ වෙනසට යන්න මෙන්න මේ කියන මහා තේජසට යන්න උන්වහන්සේ කියනවා මම ඔබ වල්ගය කරන්න නෙමෙයි මෙතෙන්ට ගෙනාවේ. උඹ පහලින් තියන්නත් නෙමෙයි මම මෙතෙන්ට උඹව ගෙනාවේ. උඹව ඉහළින් තියන්න. හිස කරන්න. මහා ආධිපත්‍යයෙන් පිරුණ උන්වහන්සේගේ අතේ තිබෙනු ලබන්නා වූ රාජ කිරීටයක් කරන්න. නැත්නම් උන්වහන්සේගේ අතේ තිබෙන ඔටුන්නක් කරන්න. මේ අපි ගැන නෙමෙයිද දන්නේ කියන්නේ. දැන් අපිට එහෙම හිතෙන්නේ ඇයි? අපි තාම අර වෙනස් විය යුතු තැන් ටික වෙනස් කරගන්නේ නැතුව අපි ඊට වඩා දේවල් දෙවියන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්න යනවා. අපි ඒ දේවල් කරගන්න විවිධ දේවල් කරමින් ඉන්නවා. නේද? අපිව උන්වහන්සේ තුල සකස් කරලා ගොඩනගලා ඒ ආධිපත්‍යයට අරන් යන්න උන්වහන්සේ සකස් කරනකොට අපි වෙන කොහෙදෝ යනවා. උන්වහන්සේගේ වචනය ඉගෙන ගන්න කල නැත්නම් උගන්වන කල ඒ දේවල් අපි වැඩි ගානකට ගත්තේ නැහැ. ඒ නිසා තමයි නේද ප්‍රශ්න එනකොට කර්දන එනකොට 297යි 908 මතක් වෙන්නේ. මොකද්ද ඒ? තාර් ගාලා ගන්න පාස්ත මේ පාස්ත මෙහෙමයි. ඇයි මේ? එතුමා කොච්චර ඉකන්නුවත් එතුමා කොච්චර මේක මෙහෙම කරන්න බෑ. මේ විදිහට කරන්න බෑ. එතුමා හැම ඉරිදාවකම හැම අඟහරුවාද හැම සිකුරාදා මේක මෙහෙම වෙන්න බෑ. මේ වෙනස් වෙන්න ඕනේ. දැන් දෙවියන් වහන්සේ කියන දේ තමයි එතුමා ප්‍රකාශ කරන්නේ. උන්වහන්සේගේ දාසීන් ප්‍රකාශ කරන්නේ. නමුත් මොකද්ද වෙන්නේ? අපි ඕක තමයි කරන්නේ. ප්‍රශ්නයක් එනකොට කරදරයක් එනකොට අපිට මතක් වෙනවා අපි ගැන යාඥා කරා. එතකොට හරි. දැන් ඒක නෙමෙයි උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේ අපරාධේ පූජා උනේ. අපරාධේ උන්වහන්සේගේ පූජාවෙ විතර නේද? අර මහා තිරය කවදාවත් ඉරෙන්නේ නැති මහා ශක්තිමත්ව හදනු ලැබූ තිරය ඉහළින් නම් පල්හැට ඉරලා දාලා උන්වහන්සේ කිව්වා හැම කෙනෙකුටම දේව අභිමුඛත්වයට යන්න තියෙනවා. ඒ යන්න මග උන්වහන්සේ සූදානම් කරා. ඒ යනු ලබන මග සූදානම් කරන් නුඹලව සකස් කරන්න පොළොවේ උන්වහන්සේ මිනිස්යන් යොමු කෙරුවා. උන්වහන්සේගේ දාසදාසීන් යොමු කෙරුවා. නමුත් තාම මොකද වෙලා තියෙන්නේ? තාම අපි ඉන්නවා අර පරණ ක්‍රමයේ චුට්ටක් වෙනස් කරගෙන තියෙනවා නේද? ඉස්සර ඉටිපන්දම පත්තු කෙරුවා. පොල් ගෙඩියක් අරන් ගියා. නැත්නම් උසේ තරමට මොකක් හරි එකක් අරන් ගියා. ඒක පූජා කෙරුවා වැඩි හරි. නැත්නම් කාට හරි සුද්ධවන්තයෙකුට කිව්වා අනේ මේ අපි ගැන යාඥා කරන්න පොඩ්ඩක් කියලා ඒ කාලේ එහෙම කිව්වා. දැන් චුට්ටක් ඒක වෙනස් කරලා කියනවා. නේද? අනේ පාස්ටර් යාඥා කරන දෙකම එකයි. ඇයි? උන්වහන්සේ කියනු ලැබුවා උන්වහන්සේ කියනවා මේ ආධිපත්‍ය උන්වහන්සේගේ සෙනග මත උන්වහන්සේ පවරනවා. උන්වහන්සේගේ මහා කරුණාව වගුරවනු ලබනවා. හැබැයි ඔය කිව්වට මට ඒක සුවර නැහැ. එනිසා පොඩ්ඩක් වෙනස් වෙන්න තියෙනවා. දැන් ඔබ හිතයි කොහොමද අප්පා වෙනස් වෙන්නේ? නෑ ඒක වෙනස් වෙන්න ඕනේ. 2021 අපි වෙනස් වුණේ නැත්තම් මේ සකස් වීම සිද්ධ වුණේ නැත්තම් එක්කෝ ගමන නතර කරයි. අයියෝ මොකද්ද මේ කියලා ඔබ දේව සභාවල් දිහා බලලා එක එක චෝදනා කරයි. දේව ගැතිවරු දිහා බලලා ඔබ චෝදනා කරයි. ආයතෙන්ට ගියාට වැඩක් නැහැ. දැන් ඒක මෙහෙමයි අරක මෙහෙමයි ඒක මෙහෙමයි නෙමෙයි. තමුන් වෙතට හැරිලා ඒ ඇඟිල්ල අනිත් පැත්තට දික් කරලා මම මේක මෙහෙම වෙන්න ඕන කියලා කවදාවත් ඒක හිතෙන්නේ නැහැ. අතන ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ සභා මාරු කරනවා. අතන යා හොඳයි කියනවා. මෙතෙන්ට යනවා. මෙතන යා හොඳයි කියනවා. කොහොම ගිහිල්ලා ඒක තරක්වත් හොඳ නැහැ කියලා ගෙදරට වෙලා ඉන්නවා. දැන් අද කී දෙනෙක් ඒක කරනවද? ඒක නෙමෙයි වෙන්න ඕනේ. තමුන් වෙතට තමුන්ගේ පැත්තට තමුන්ගේ ඇඟිලි ටික ඔක්කොම දික් කරන මේක මෙතන වෙනස් වෙන්න ඕන කියලා කවදාවත් හිතන්නේ නැහැ. බලන්න අපි එසකියල් පොතේ ඉන්නේ. සිස්ටර් විතානි චුට්ටක් කියමු එකේ ඉඳන්.
එසකියල් 47 එකේ ඉඳන්. පසුව ඔහු මා ගෘහයේ දොරකඩ ළඟට නැවත පැමිණෙව්වේය. එවිට ගෘහයේ එලිපත්තට යටින් නැගෙනහිර දෙසට වතුර ගලා යන බව දුටිමි. මක්නිසාද ගෘහයේ ඉස්සරහ පැත්ත නැගෙනහිර දෙසට තිබුණේය. ඒ වතුර ගෘහයට දකුණු පැත්තෙන් පූජාසනයට දකුණෙන් පහළින් ගලා ආවේය. එකල ඔහු මා උතුරු දොරටුවේ මාර්ගයෙන් පිටතට ගෙන ගොස් නැගෙනහිරට තිබුණු පිටත මාර්ගයෙන් පිටත දොරටුව ළඟට වටකරින් මා පැමිණෙව්වේය. එවිට වතුර දකුණු පැත්තෙන් වැగిරෙනවා දුටිමි. ඒ මිනිසයා තමාගේ අතින් ලණුව රැගෙන නැගෙනහිර දෙසට යමින් රියන් දහසක් මැන්නේය. එවිට ඔහු වතුර මැදින් එගොඩට මා ඇරියේය. වතුර වලලු කර දක්වා තිබුණේය. ඔහු තව දහසක් මැන වතුර මැදින් මා ඇරියේය. වතුර දනහිස් දක්වා තිබුණේය. ඔහු තව දහසක් මැන වතුර මැදින් මා ඇරියේය. වතුර ඉඟටිය දක්වා තිබුණේය. ඔහු තව දහසක් මැන්නේය. එවිට ඒවා මට බැසයන්ට බැරි ගඟක්ව තිබුණේය. මක්නිසාද බැසයන්ට බැරි ගඟක්ව පීනන්ට වමනා තරමට වතුර උස් වී තිබුණේය. ඇති දිගටම තියෙනවා. දැන් එසකියල් අනාගත වතුරුතුමා තුලින් උන්වහන්සේ මේ ප්‍රශ්නේ ලියන්න ක්‍රමයක් නැත්නම් උන්වහන්සේගේ ආධිපත්‍ය උන්වහන්සේගේ මහා තේජස ප්‍රකාශ නොවෙන්නා වූ හේතු කාරණාවල් කීපයක් මෙතන කියනවා. දැන් ඒක අපි පොඩ්ඩක් ලියා ගනිමු. දැන් මම ඔබට ප්‍රකාශ කරා උන්වහන්සේගේ මහා බලය ආධිපත්‍ය දේව සභාව මත යොමු කරා. අපි දකිනු ලබනවා දේවමාලිගාවල් තිබුණා. සල්මොන් හදපු දේවමාලිගාවක් කතා කරනවා. ඊට පස්සේ අපි දකිනවා හග්ගයි පොතේ දේවමාලිගාවක් කතා කරනවා. දේවමාලිගා දෙකක් තිබුණා. පළවෙනි දේවමාලිගාව මොහොම පිටත මහා ආලෝකයකින් හැදුවා. ලොකු මුදලක් නැත්නම් ලොකු ධනයක් වියදම් කරලා සලමොන් රජුරුව. ඒකේ මහා බලයක් නැත්නම් මහා පිටත මහා ආලෝකයක් තිබුණා. නේද? අර සලමොන්ට ලැබුණ සලමොන් දෙවියන් වහන්සේගේ මගපෙන් තුල පත්වෙච්ච ඒ රජුරුවට මහා ධනය ගලාගෙන ආවා. අර එක බිසවක් අපි දකින්නව නේද? රත්තරන් කරත්ත 70ක්ද කොහෙද එව්වා. මේ කරත්ත කියන්නේ අර දැන් මේ ඔය තියෙන පොඩි කරත්ත ගැන නෙවෙයි කරත්ත 70ක්. රත්තරන්. දැන් ඒව ඔක්කොම එකතු කරලා දේවමාලිගාව හැදුවා. මහා පිටත ලොකු අලංකාරයක් හැදුවා දේවමාලිගාව හැදුවා. ලොකු ධනයක් වියදම් කරලා. අපි දකින්න හග්ගයි පොතේ දේවමාලිගාවක් ගැන කතා කරනවා. ඒකේ තේජස තිබුණා. හැබැයි අර තරම් ලොකු වියදමක් කරේ නැහැ. මොකද වියදම් කරන්න සල්ලි තිබුණේ නැහැ. මුදල් තිබුණේ නැහැ. හැබැයි දේවමාලිගාවක් හැදුවා. ඊට පස්සේ අපි දකිනවා නවගිවිසුම තුල කතා කරනු ලබන උන්වහන්සේ අතින් සාදනු ලබන මාලිගාවල් වල වාසය කරන්නේ නැහැ. ක්‍රියාපොතේ අපි දකිනවා පෙදුරුතුමාගේ දේශනාව ඇතුලේ කියනවා උන්වහන්සේ අතින් සාදනු ලැබුවා වූ මාලිගාවල් වල වාසය කරන්නේ නැහැ. උන්වහන්සේගේ මාලිගාව කවුද කියලා උන්වහන්සේ කියනවා. දැන් අර මාලිගාවල් දෙක මම පොඩ්ඩක් මතක් කරේයි. ඒවල මාලිගාවල පිටත දේවල් තිබුණා. හග්ගයි ගැන කතා කරන ඒ මාලිගාව තුලත් තිබුණා. නමුත් ඒක ලොකු ධනයක් වියදම් කරලා හදන්න මුදල් තිබුණ නැති නිසා දේව මාලිගාවක් හැදුවා. නමුත් උන්වහන්සේ මේ දේවල් වලින් මොකද්ද කියන්නේ නැහැ. උන්වහන්සේගේ ආධිපත්‍යයෙන් මහා තේජසින් පිරුණ මාලිගාවක් උන්වහන්සේ සකස් කරලා දැන් තියෙනවා. පිටත මිනිස්සුන්ට පිටත පෙනෙන්න නැත්නම් පිටත අලංකාරයකින් යුක්තව මාලිගාවක් නෙමෙයි. උන්වහන්සේ කියන ඒ මහා තේජසින් යුක්තව මාලිගාව උන්වහන්සේ සකස් කරලා තිනවා. ඒ දේව සභාවනේ අපි එක එක්කිනා ගැන. ඒක දිගට යන්න ඕන කාරණාවක්. දැන් මම ඉන්නේ එසකේල් පොතේ මේක ඔළුවේ තියාගන්න. උන්වහන්සේ මාව සකස් කරලා තියෙන අපි එක එක්කිනාව කැඳවලා තිබෙන්නේ මේ මහා ජයග්‍රහණයට යන්න. මේ මුළු මහා ජාතීන් ඉස්සරහා දෙවියන් වහන්සේගේ සෙනග කියලා ආඩම්බරෙන් උඩගු සෙනගක් නිකම් එහෙම සෙනගක් මෙන්නේ නෙමෙයි. ධර්මිෂ්ඨකමින් යහපත්කමින් පිරිච්ච සෙනගක් ඉන්න ස්ථානයක්. ගැලවීම මහා පහනක් වගේ ආලෝකයක් වගේ වැగిරෙන ස්ථානයක් දේව සභාව. දැන් ඒක නොවෙන්න හේතුව තමයි අපි ඉන්න තැන් වැරදි. දැන් බලන්න
ඔබට ඔය එසකියල් පොතේ ඔබ බයිබලේ පෙරලගෙන ඉන්නවා නම් කළු පාට අකුරෙන් තියෙනවා දේව මාලිගාවෙන් නික්මෙන ජීවන ගඟ. අද නමස්කාරයේදී ආත්මික පියතුමා මෙන්න මේ ගඟ ගැන දෙවියන් වහන්සේට ස්තුති කරා මේ පසු කරගෙන ආපු වසරවල් තුල උන්වහන්සේ අපිට මේ ගඟෙන් වතුර දුන්නා කියලා. දැන් දේව වචනේ පමණක් නෙමෙයි හැම පැත්තකින්ම උන්වහන්සේගේ මහා දේව ආශිර්වාදයක් ගලා එන්නේ. මෙතෙන්දී කියනවා දේව මාලිගාව නැත්නම් ස්වර්ගයේ ඉඳන් මේ ප්‍රකාශ කරන ස්ථානය අපි දකිනවා. ඒ මහා උන්වහන්සේගේ අභිමුඛයේ ඉඳන් ගඟක් ගලාගෙන යනවා. ඒ ගඟ කොහෙටද ගලන්නේ කියලා පැහැදිලිව ප්‍රකාශ කරනවා. මම මේ ඔක්කොම විස්තර කරන්න යන්නේ නැහැ. ඒක පටන් ගත්ත විදිහ ඒක නැගිටින්න පටන් අරගෙන මෙහෙම ගියා කියන්නේ. නමුත් අපි දකිනවා මේක ඔළුවේ තියාගන්න. උන්වහන්සේගේ අභිමුඛත්වයෙන් ගඟක් ගලාගෙන යනවා. මේ ගඟ කොහෙද යන්නේ? හැම තැනම යන්නේ නැහැ. දෙවියන් වහන්සේව විශ්වාස කරන සෙනග වෙතට මේ මහා ගඟ ගලාගෙන යනවා. හැබැයි මේ ගඟ ගලාගෙන ඇවිල්ලා තියෙනවා. වැටෙන්නේ කියනවා ගඟට බැස්සේ කවුද කියන එක තමයි දැන් ප්‍රශ්නේ. දැන් දෙවෙනි පදේ ඉඳන් තුන්වෙනි පදේ ඉඳන් ඒ මිනිසයා තමාගේ අතින් ලනුව රැගෙන නැගිනහිර දෙසට යමින් රියන් දහසක් මැන්නේය. එවිට ඔහු වතුර මැදින් එගොඩට යන්න මා ඇරියේය. දැන් ඒ ගඟ තිබිලා හරියන්නේ නැහැ. ඒ ගඟට යන්න තිබෙනු ලබනවා. මේක තමයි වැඩේ. දැන් මේ උන්වහන්සේගේ අභිමුඛත්වයෙන් ගලාගෙන එන මේ ගඟ ඒක දිහා බල බල ඉන්න සෙනගත ගොඩ ඉන්නවා. ඔය ඉවුරේ ඉඳන් මම කිව්වා අර පල්ලිය මම පල්ලි ගියා. මේ කතා කරන්නේ ආපහු කියනවා මම දේව සභාව ගැන දෙවියන් වහන්සේගේ සභාව ගැන උන්වහන්සේගේ මහා තේජසින් පිරුණ ආධිපත්‍යයෙන් පිරුණ දේව සභාව ගැන තමයි මේ කතා කරන්නේ. මේ ඔබයි මමයි ගැන. නැත්නම් උන්වහන්සේට নমස්කාර කරන සෙනග ගැන. එතකොට මේ සෙනග උන්වහන්සේ තුල විය යුතු වෙනස් වීම අපි ඇති කර ගත යුතුමයි. 2021කට යන්න හම්බ වෙන්නේ නැහැ මේ වෙනස නැතුව. නැත්නම් මේ උන්වහන්සේ බලාපොරොත්තු වෙනු ලබන්නා වූ දේ අපි නොකර. ඒ නිසා බලන්න මෙතනදී කියනවා රියන් 10ක් මැනලා දුන්නා මේ එගොඩට යන්න. කොච්චර තිබුණද වතුර? වලලු කර දක්වා තිබුණා. වලලු කරට ගිය අය මම වතුර පෑගුවා කියලා පොඩ්ඩක් එහෙම සෙල්ලම් දදා ඒවට පයින් ගහ ඉන්නවා. ක්‍රිස්තුණු සභාවත් ඕක තමයි අද කරමින් ඉන්නේ. නේද? සමහර අය බොහෝ දෙනෙක් ඉන්නවා ඉහුරේ ගඟ ගාවට ඇවිල්ලා. ගඟ ඉවුරේ ඉඳගෙන බොහොම සෙල්ලම් දානවා. අපි පල්ලි ගියා. අපි මෙහෙම කළා. අපි අරහෙම කළා. හැබැයි තාම වතුරටවත් බහැලා නැහැ. උන්වහන්සේගේ අභිමුඛත්වයෙන් ගලාගෙන එන ගඟ මම ඒක දිහා බල බල ඉන්න ඒක නරඹමින් ඉන්නවා. කිතුණු සභාව උන්වහන්සේගේ සෙනග දේව සභාව නරඹන්නත් අය එනවනේ. මොකද වෙන්නේ? අද මොකද්ද වෙන්නේ? ඒ කවුද ඒ කට්ටිය කොහෙද ඉන්නේ? ඒගොල්ලෝ ඉහුරේ ඉන්නේ. තාම වලලු කර දක්වාවත් වතුරට බහැලා නැහැ. උන්වහන්සේගේ මහා තේජසින් පිරුණ උන්වහන්සේගේ ආධිපත්‍යයෙන් පිරුණ මේ මහා තේජසට තමයි මාව අරගෙන යන්නේ. උන්වහන්සේගේ අභිමුඛත්වයෙන් ගලාගෙන එන ඒ ගඟට තමයි මාව අරගෙන යන්නේ. ඒ ගඟ තුල තිබෙන මහා ජයග්‍රහණය තමයි භුක්ති විඳින්න කැඳවලා තිබෙන්නේ. උන්වහන්සේගේ ආධිපත්‍යයෙන් පිරුණ මහා තේජසින් තමයි මාව වහගන්න හදන්නේ. හැබැයි තාම මම යූරේ. ඔබ බලන්න අපි තාම කොතනද ඉන්නේ? අර පල්ලි යනවා කියලා හිත සනසා ගන්න අය තාම යූරේ ඉන්නේ. තාම වලලු කර දක්වාවත් බහැලා නැහැ. උන්වහන්සේගේ තේජස කකුල් දෙක අර මොනවාද වලලු කර දක්වාවත් ඒක තාම දැනෙන්නේ නැහැ. වලලු කර දක්වා කියනකොට ඒක එච්චර දැනෙන්නේ නැහැ. ඊට පස්සේ ආයි කියනවා. වලලු කර දක්වා තිබුණේ. ඔහු තවත් දහසක් මන වතුර මැදින් මා ඇරියේය. වතුර දන හිස් දක්වා. දැන් දන හිස්ස දක්වා තියෙනවා. දැන් චුට්ටක් දැන් දෙවියන් වහන්සේගේ මහා තේජස තව ලැබෙමින් ඉන්නවා. අර බලලු කර දක්වා තියෙන අය මම ඒක තමයි කිව්වේ ඒ කට්ටිය තමයි තාම අර ඉටිපන්දම් පත්තු කරන ක්‍රමවලට යන්නේ. එහෙම අප්සෙට්ද දන්න. අපි වෙනස් වෙන්න ඕනේ. උන්වහන්සේගේ මහා තේජසින් පිරුණ මේ කියනු ලබන්නා වූ දේව සහභාගීත්වයට එන්න ඕනේ. උන්වහන්සේ කියනවා මම නුඹව කැඳෙව්වේ සියලු ජාතීන් ඉස්සරහා උන්වහන්සේගේ මහා බලය ඇති මිනිසෙක් විදිහට නුඹව ගොඩනගන්න.
ඒක තමයි දෙවිඳුන්ගේ සැලැස්ම. ඒක තමයි අනාගත වතුරු යෙසායා ප්‍රකාශ කරනු ලබන්නේ. අලුත් නමක් දෙන්න යනවා. ධර්මිෂ්ඨකමෙන් පිරුණ සෙනගක් උන්වහන්සේගේ මහා ගැලවීම ප්‍රකාශ වෙනු ලබන සෙනගක් ලෙස මේ පොළොවේ උන්වහන්සේගේ මහා ආධිපත්‍යයෙන් පිරුණ මහා තේජස ප්‍රකාශ කරන්නට යනවා දේව සභාව. අලුත් නමක්. ඒ නම තමයි අද අපි භුක්ති විඳිනවා. අද ක්‍රිස්තියානිකාරයෝ කියන නම කැලැල් ඇති කරලා තියෙනවා. ඒකට හේතුව ක්‍රිස්තුස් වහන්සේ නෙමෙයි, දෙවියන් වහන්සේ නෙමෙයි. ක්‍රිස්තියානිකාරයෝද? ක්‍රිස්තුස් වහන්සේගේ සභාව අද සභාව දිහාට ඇඟිල්ල දික් කරන තැනටපත් වෙලා තියෙනවා. උන්වහන්සේගේ මහා තේජස විවිධ විදියට අද මිනිස්සු විවරණය කරනවා. උන්වහන්සේගේ තේජස ආවා කියලා කියනකොට මේ අන්‍ය භාෂා කියන එකක් ගැන නෙමෙයි උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේගේ මහා මෙතනදී කියනවා ධර්මිෂ්ඨකම, යහපත්කම, ගැලවීම මහා පහනක් විදිහට එතන ප්‍රකාශ වෙන්න යන අර රත්තරන් කුඩු වැහිලා මූණ වෙනස් වෙලා නේද? පහුගිය කාලේ එන්න කතන්දර තිබුණානේ. එතන රත්තරන් කුඩු වැටෙනවා. නැත්තම් මූණ මහා බැබලෙන්ට යනවා. මේ එහෙම කතාවක් නෙමෙයි මෙතන කියන්නේ. ඒවා වෙන මිනිස්සු මේ යක්ෂයා විසින් මිනිස්සුන්ව අවුල් කරන්න ප්‍රකාශ කරන වචන මේ. නේද? ෆෝන් charge වුණා, ඒවට රීලෝඩ් ආවා, වොෂින් මැෂින් හැදුනා, බොරු කතන්දර තියෙනවනේ. අප්පා මාර හාස්කම්. මේ හාස්කමක් ගැන නෙමෙයි, මෙහෙම කතාවක් නෙමෙයි උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේගේ මහා තේජස්යෙන් පිරුණ සෙනගක්, ධර්මිෂ්ඨකම, යහපත්කම, නැත්නම් උන්වහන්සේගේ ගැලවීම මහා තේජසින් යුක්තව ප්‍රකාශ වෙන ස්ථානයක් දේව සභාව. මේක අද අවුල් කරගෙන තියෙන. ඒ නිසා බලන්න තව දහසක් මැනලා දුන්නා. දනිස්ස දක්වා ආවා. දැන් දනිස්ස දක්වාවත් පොඩි දෙවියන් වහන්සේ තුල ලොකු දැන් දනිස්ස දක්වා ඔබ වලලු කර දක්වාද ඉන්නේ බලන්න ඕනේ. වලලු කර දක්වා දැන් මම ඒකට පයින් ගහ හෙට මෙහෙට සෙල්ලම් දදා ඉන්නවද? නැත්නම් දනිස්ස දක්වා දැන් මම තව ටිකක් දුරට ගිහිල්ලා ඉන්නවද? දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය මම අත්දකිමින් ඉන්නවා ඒ විදිහට. තව චුට්ටක් ඉස්සරහට යන්න. ඊට පස්සේ කියනවා ඔහු තව දහසක් මැන වතුර මැදුවෙන් ඇරියේ හතරේ ආග කොටස. ඔහු තව දහසක් මැන වතුර මැදින් මා ඇරියේය. වතුර ඉඟටිය දක්වා දැන් ඉන දක්වා වතුර තියෙනවා. ඔබ වතුරට බහැලා තියෙනවනේ නේද? වැව්වල ගඟවල වල නාලා තියෙනවනේ. විලුඹ දක්වා යනකොට අපිට ඒක මදිනේ නේද? ඊට පස්සේ අපි ටික යනවා. දැන් මේ මිනිස්සයා එසකියල්ට කියනවා තව මැන දෙනවා. දැන් තුන්වෙනි වතාව. කළු දක්වා ගියා, ධනිෂ්ඨ දක්වා ගියා, දැන් ඉන දක්වා. දැන් ඉන දක්වා ගියත් තාම කකුල් දෙක කොහෙද තියෙන්නේ? පොළවේ වදිනවනේ. පොළවේ වදිනවනේ තාම. අපිට අර කියන්නේ අපිට ශක්තිය තියෙනකන් යන්න නැත්තම් ගිලෙනවා කියලා අපි නාන්න යනකොට යන්නේ නැහනේ. මේ දිගට හරහට යන්නේ නැහැ. අපේ සීමාව දක්වා තමයි යන්නේ. අපිට පාලනයේ තියෙන තැනට දක්වා තමයි යන්නේ. නේද? ඉන දක්වා යනකොට තාම අපිට පාලනයේ තියෙනවා. නමුත් උන්වහන්සේගේ අභිමුඛත්වයෙන් ගලාගෙන එන ගඟ දිගේ අපි යනකොට උන්වහන්සේ මේ මනුෂ්‍යයා තුලින් නැත්නම් මේ දර්ශනය තුලින් නැත්නම් මේ කතාව තුලින් උන්වහන්සේ බොහොම පැහැදිලිව කියනවා උන්වහන්සේගේ අභිමුඛත්වයෙන් ගලාගෙන එන ගඟට දෙවියන් වහන්සේගේ දරුවන් බැහැලා ඒ මහා තේජස භුක්ති විඳිනු ලබන්නා වූ ස්වභාවයට පත්වෙන්න ඕනේ කොහොමද? දැන් ඉන දක්වා යනකොටත් දෙවියන් වහන්සේගේ මහා තේජස අත් දකින්නවා. හැබැයි තාම කකුල් දෙක පොළවේ, තාම පාලනයේ මගේ අතේ, මට තාම වැඩ ටිකක් දාන්න පුළුවන්. තාම අර මට ආපහු වෙන්නත් පුළුවන්, වලලු කර දක්වා ආයෙ එන්නත් පුළුවන්. දනිස දක්වා ආයෙ එන්නත් පුළුවන්. තාම කකුල් දෙක බිම. ඊට පස්සේ අපි දකිනවා බලන්න. ඔහු තව දහසක් මැන දුන්නේය. එවිට ඒවා මට බැසයන්ට බැරි ගඟක්ව තිබුණේය. දැන් බැහැලා යන්න බෑ. දැන් ඉන දක්වාම තව ටිකක් මැන දුන්නා. තව 10ක් මම ඉස්සරහට ගියා. දැන් මට බැහැලා යන්න බැරි තරම් ගඟක් බවට පත් වුණා. දැන් ඊට පස්සේ මොකද කරන්න ඕනේ? කකුල බිම වදින්න නැතුව ගියාම මොකද කරන්නේ සාමාන්‍යයෙන්? මොකද කරන්නේ? පීනනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි, උන්වහන්සේට ඕනේ උන්වහන්සේගේ අභිමුඛත්වයෙන් ගලාගෙන එන ගඟේ පීනන සෙනගක්. ඇයි කකුල බිම වදිනකම් මම එක දේවල් තමයි කරමින් ඉන්නේ.
මට ඕන පාලනය දෙවියන් වහන්සේවත් ටිකක් උන්වහන්සේගේ කරුණාවත් අත්දකින්නවා. ඉරිදාට උන්වහන්සේ මතක් වෙනවා නැත්නම් සිකුරාදාට මතක් වෙනවා. ඊතුරු දවස්වල මගේ පාලනය තුල තමයි ඊතුරු කටයුතු ටික කෙරෙන්නේ. දෙවියන් වහන්සේ පල්ලියට ආපුවාම උන්වහන්සේ තමයි මගේ ජීවිතේ ප්‍රථම තැන. ඒ ඉරිදාට නැත්නම් ඒක සිකුරාදාට ඊළඟ දවස්වලට දෙවියන් වහන්සේට ස්ථානයක් නැති තරම්. මම පොඩ්ඩක් මගේ වැඩේ කරලා ඊට පස්සේ උන්වහන්සේට ඊළඟ තැන් ටික දෙන්න. ඇයි කකුල බිම වදිනවා. අර මම කිව්වේ ඉන දක්වා ගිය කට්ටිය ඕක තමයි කරන්නේ. උන්වහන්සේගේ අභිමුඛත්වයත් උන්වහන්සේගේ කරුණාවත් අත්දකින්නවා. ඊට පස්සේ මට ඕන විදිහටත් ඉන්නේ. ඇයි කකුල බිම මට ඕන දේවල් මම කරනවා. අර වලලු කර දක්වා මම එකයි කිව්වේ ඒගොල්ලෝ ඒ විවිධ සෙල්ලම් දදා ඉන්නවා. ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ මඟ හරියට යන්නෙත් නැහැ. හරියට යන අයට යන්න දෙන්නෙත් නැහැ. දැන් ඒගොල්ලෝ මෙතන නැහැ. ඔබ ගැන නෙමෙයි කියන්නේ. අපි වෙනස් වෙන්න තියෙනවා. 2021 මම අපි දෙවියන් දුන් බලාපොරොත්තු වෙන මේ මහා තේජසට ඇතුල් වෙනකන් උන්වහන්සේ කියන වල්ගේ නෙමෙයි මම ඔබව හිස කරන්ට යනවා. පහලින් නෙමෙයි මම ඔබ ඉහලින් තියන්ට යනවා. දෙවිඳුන්ගේ මහා තේජස අත්දකින්නා වූ මනුෂ්‍ය සෙනගක් උන්වහන්සේ පත් කරන්ට යනවා. ඒක වෙන්න නම් මේ පොළොවේ තිබෙන පාලනය පැත්තකට දාලා දේව පාලනයට දෙවියන් වහන්සේ මඟ පෙන්වන ස්වභාවයට මම වෙනස් වෙන්න තියෙනවා. අනේ ඒක කොහොමද කරන්නේ? මම මේ ලෝකෙන් ඉන්නේ. ලෝකේ තමයි ඉන්නේ. දැන් මේ ලෝකේ යන මිනිස්සුන්ට හොඳ පාඩමක් උගන්වන්නේ. තරහා තිරම් ભેදයකින් තොරව හැම කෙනෙකුටම ධනය තිබුණාටවත්, බලය තිබුණාටවත්, හයිය තිබුණාටවත් මුකුත් කර කියා ගන්න දෙයක් නැහැ. කොරෝනාව හැම කෙනෙකුටම එකම හැන්දෙන් බෙදලා දැම්මා. දැන් ඒකෙන් ගැලවෙන්න විවිධ දේවල් කරන්න හැදුවා. දැන් ඒක හරියන්නේ නැහැ. මම ඒක කිව්වේ දැන් අර හදපු ඖෂධ අපරාධ. දන්නේ නැහැ. තව මොනාරි හදයි. මන්නේ. ඒක හොඳයි. එහෙම වෙන්න ඕනේ මිනිස්සු සුව වෙන්න ඕනේ. ඒක මේකක් නෑ. නමුත් මොකද්ද උන්වහන්සේ අපිට මේ කියමින් ඉන්නේ? උන්වහන්සේගේ මහා කරුණාව නැත්තම් ඉස්සරහට යන්න බෑ. උන්වහන්සේගේ මහා ආශිර්වාදය නැත්තම් මේ මහා ආධිපත්‍යයෙන් පිරුණ ගමනකට මම යමුනේ නැත්තම් මට යන්න බෑ. ඒ නිසා මෙතෙන්දී පැහැදිලිව කියනවා ඉන දක්වා මනලා දුන්නා. තාම මගේ කකුල් දෙක පාලනේ තියෙනවා. මට දෙවියන් වහන්සේ තුලත් මගේ වැඩත් කරගෙන යන්න පුළුවන්. අද බොහෝ දෙනෙක් සමහර අය ඉන්නවා ඉහුරේ. ඒ ඉහුරේ ඉන්න අය හැමදාම දේව සභාවටත් කරදරයක් කරනවා. හැබැයි ඒ ඉහුරේ ඉන්න අය වතුරට බහින්න ඕන, වලලු කරට බහින්න ඕන, දනිස්ස දක්වා එන්න ඕන, ඉන දක්වා එන්න ඕන, පීනලා යන බැරි තරම් ඒ ගඟට බහැලා උන්වහන්සේගේ උතුම් ඒ තේජසේ පාලනයට ඇතුල් වෙන්න ඕනේ. දැන් අපි කොතනද ඉන්නේ? වලලු කර දක්වාද? නැත්නම් දනිස්ස දක්වාද? නැත්නම් ඉන දක්වාද? ඔය තුන් දෙනාටම ආපහු යන්න පුළුවන්. පීනනෙක් කෙනාටත් ආපහු යන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ ආධිපත්‍යයෙන් පිරුණ මේ මහා කරුණාව අත්විඳ මිනිස්සයා ආපහු හැරෙන්නේ නැහැ. හැරිලා යන්න පුළුවන්. ආපහු වලලු දක්වා නැත්නම් යුර දක්වා යන්නත් පුළුවන්. එහෙම සෙනගක් ඉන්නවනේ. එහෙම අයත් ඉන්නවනේ. ඒ නිසා මොකද්ද දෙවියන් වහන්සේ මගෙන් බලාපොරොත්තු උන්වහන්සේගේ අභිමුඛත්වයෙන් ගලාගෙන එන ගඟ උන්වහන්සේගේ සෙනග වෙතට උන්වහන්සේ යොමු කරලා තියෙනවා. කවුද මේකට බහින්නේ? කවුද උන්වහන්සේ තුල ඒ උන්වහන්සේගේ පාලනයට බාර වෙන්නේ? මෙතෙන්දි පැහැදිලිවම කියනවා ඒ ගඟ තවත් මට ඕන විදිහට කරන්න බැරුව ගියා. මම තව 10ක් මැනලා දුන්නාම මම ඒක ගියා. ගියාට පස්සේ මට කකුල් දෙක බිම වදින්නේ නැහැ. මම ඒ ජලයේ ඒ උන්වහන්සේගේ මහා තේජසින් පිරුණ ගඟේ මමට පීනන්න සිද්ධ වුණා. මේ තැනටයි ඔබ මාව ගෙනල්ලා තියෙන්නේ. මේ මහා කරුණාව ලබන්ටයි ඔබ මාව ගෙනලා තියෙන. ඒ නිසා 2021 හොඳට මතක තියාගත යුතු කාරණාවක්. දෙවිඳුන් තුල ගමන් කරන මිනිසයන් ආශිර්වාද ලබන්ට යනවා. දෙවිඳුන් තුල තමුන්ගේ ජීවිතයේ උන්වහන්සේට බාර දෙන මිනිසයා ජයග්‍රහණය ලබන්ට යනවා. දෙවිඳුන්ගේ දේව උපකාර ලබන්ට යනවා. දෙවිඳුන්ගේ මහා ශක්තියෙන් පිරි ආධිපත්‍යයෙන් පිරුණ ගමන් කරන්ට යනවා. ඒ මහා බලය උන්වහන්සේගේ සෙනග විතරක් නෙමේ මුළු මහා ජාතීන් මුළු රජවරුන් මේ දේ දකින්ට යනවා. ඒකට කැඳෙව්වේ ඔබ මාව. ඒකට අපි වෙනස් වෙන්න තියෙනවා. ඒ නිසා අපේ ජීවිතවල තිබෙනු ලබන්නා අපේ පාලන මැදිරි ටික අයින් කරලා උන්වහන්සේට බාර දෙන්න තිබෙනු ලබනවා. ඒ නිසා මම කාලය ගොඩක් අරගත්තා.
ඔබ ඇස් දෙක වහලා බලන්න. දැන් මම ගඟ ඉවුරේද ඉන්නේ. ගඟ ඉවුරේ ඉන්නවා නම් ඔබ ගඟ ළඟට ඇවිල්ලා තිනවා තාම බැහැලා නැහැ. ඔබ ගඟ ළඟට ආවා තාම බැහැත්තේ නැහැ. දෙවියන් වහන්සේගේ කරුණාව අත්දැක්කේ නැහැ. කරුණාව ඇති මිනිස්යන් එක්ක ඔබ මොකද අලුතෙන් එන අය මේක තමයි. හැබැයි ඒ කරුණාව අත්දකින්න පොළොවේ මිනිස්යන් උන්වහන්සේ නියම කරලා ඒ ගඟ පෙන්වනවා. ඒ ගඟේ තිබෙනු ලබන බලය ආධිපත්‍යය පෙන්වනවා. ඊට පස්සේ ඔබට පුළුවන් ඒ ගඟට බැහැලා ඒ දෙවියන් වහන්සේගේ ආධිපත්‍යය ලබන දෙවියන් වහන්සේගේ මහිමෙන් පිරුණේ මහා තේජසට ඇතුල් වෙන්න. ඔබ කොතනද ඉන්නේ කියලා බලන්න. වලලු කර දක්වා වතුර ටිකක් ඔබේ කකුලේ වදින එක්කෙනෙක්ද? ඒ මදි. ඒක මදි. ඔබට ගොඩට යන්නත් පුළුවන්. ඔබ දනිස්ස දක්වා ඔබේ වතුර දැන් ඒ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයෙන් ගලාගෙන එන ගඟේ දනිස්ස දක්වා ඔබ ඇවිල්ලා තියෙනවා. ඔබ බලන්න කොතනද ඉන්නේ මම? තව කොච්චර මම වෙනස් වෙන්න ඕනද? කොච්චර මම ගොඩනැගෙන්න ඕනද? කොච්චර දෙවියන් වහන්සේ වෙතට මම ගමන් කරන්න ඕනද? ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනේ, දේව දරුවනේ, අපි හැම කෙනෙක්ම මෙන්න මේ කාරණාව හොඳට අවබෝධ කරගෙන දෙවියන් වහන්සේගේ කරුණාවට නතු වෙමු. නැත්නම් ඒ ආධිපත්‍යයේ බලයට අපි ඇතුල් වෙමු. දෙවිඳුන් ප්‍රකාශ කරන මේ මහා තේජස ලබන දෙවියන් වහන්සේගේ දරුවන් වෙමු. ඇස් දෙක වහලා ඔබ තීරණය කරන්න. ඔබ කොතනද ඉන්නේ? ඉවුරේද ඉන්නේ? වලලු කර දක්වාද ඉන්නේ? දනිස්ස දක්වා වතුර තුලද ඔබ යන්නේ? නැත්නම් ඉන දක්වා වතුර තුලද ඔබ ගමන් කරන්නේ? ඒ දක්වාම අස්තිරයි. තාම හරියට දෙවියන් වහන්සේගේ කරුණාව නැහැ. ඉන දක්වා ඉන්න එක්කෙනා යම් යහපතක් දෙවිඳුන්ගේ මහා තේජසක් අත්දකින්නවා. මුතුන් වහන්සේ කියනවා නෑ, තව යන්න ඕනේ. උඹේ පාලනයෙන් මිදෙනකන් යන්න ඕනේ. අන්න එතකොට තමයි මහා උන්වහන්සේගේ කරුණාව අත්විඳින්න යන්නේ. දෙවිඳුන්ගේ කරුණාව ලබන්න යන්නේ. දේව සභාව අන්න එතෙන්ට ගමන් කරන කල මේ පොළොවේ මහත් ලෙස එසවේ. Praise the Lord. ඇස් දෙක වහලා බලන්න. ඇස් දෙක වහලා ඔබේ ජීවිතේ තීරණය කරන්න.